ආයිබෝවන් දුවේ පුතේ. ඔන්න අද මා ඔබේ නිවහනට පැමිණියේ තවත් විශේෂිත පාඩම් මාලාවක් ආරම්භ කරමින් ඔබට අවශ්‍ය දැනුම ලබා දෙන පළමු වාර විභාගයට අත්වැල සපයන අපූර්ව වැඩසටහනක් සමගින්. ඔන්න අද අපේ හපනා YouTube channelෙන් ළඟම එන පළමු වාර විභාගයට ප්‍රශ්න පත්‍රයක් මම සාකච්ඡා කරන්නටයි සූදානම් වන්නේ. ඒ විෂය පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය. පහ ශ්‍රේණිය පළමු වාර පරීක්ෂණය 20යි 21. කියන්නේ මේ අවුරුද්දේ පළමු වාර පරීක්ෂණයට පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් ප්‍රශ්න පත්‍රයකට අපි උත්තර සපයන්නේ කොහොමද කියන එක හපනා YouTube channelෙන් ඔන්න ඔබට මා ලබා දෙනවා. දැන් කෙමෙන් අපි වාර පරීක්ෂණ වලට සූදානම් වෙන්නට ඕනේ. මෙවැනි විෂයක් තුලින් අපි කොහොමද කෙටි සරල ප්‍රශ්න පත්‍රයකට උත්තර දෙන්න කියන එක බලමු. දැන් පළමු වාර පරීක්ෂණයේ තරම් සංකීර්ණ වෙන්නේ නැහැ. මොකද පළමු වාරය හුඟක් වෙලාවට කෙටි වාරයක් සරල අභ්‍යාස මාලාවක යෙදෙන ඒ වගේම මුල තිබෙන විෂය නිර්දේශ කොටස් වලින් ගොඩ නැගෙන පරීක්ෂණය. මේක පහ ශ්‍රේණිය වුණාට 3-4 දරුවන්ටත් වරදක් නැහැ. හොඳයි අපි බලමු පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් ප්‍රශ්න පත්‍රයක සාමාන්‍ය මුලින්ම යෙදෙන්නේ නිවැරදි වර්ණය තෝරන්න. සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. 1 සිට 10 දක්වා ප්‍රශ්නවලට නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. දැන් ඔබ දන්නවා ශිෂ්‍යත්ව විභාගයේදී පරිසරයේ ප්‍රශ්න 30ක් ලැබෙනවා. ඔක්කොම ප්‍රශ්නවල තිබෙන්නේ නිවැරදි පිළිතුරෙන් එකකට නිවැරදි වර්ණයට ඉර ගහන්න. වර්ණ 3ක් ඔබට ලැබෙනවා. අපි මේ ප්‍රශ්න පත්‍රය සකස් කරලා තිබෙන්නේ වාර විභාගයට මෙන්ම ශිෂ්‍යත්වයටත් අදාළ වෙන විදිහට. අපි බලමු මේ පළමු ප්‍රශ්නය. මානසික හා කායික සුවපත් භාවය උදෙසා කරන සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ තුන්වන පියවර වන්නේ. එතකොට දුලි පුතා දන්නවා පියවර 5ක් තිබෙනවා. මේ පියවර 5 අපිට මතක තියාගන්න පුළුවන්. ශාන්ත මාමා අන්න ප්‍රාකාරය උඩ. මේ කෙටි යෙදුම භාවිතා කළොත් ඔබට සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකම් 5 මතක තියාගන්න පුළුවන්. ශාන්ත ශාරීරික ලිහිල් බව. මාමා මානසික ලිහිල් බව. අන්න අදිෂ්ඨානය තුන්වෙනි එක. 4 ප්‍රාකාරය ප්‍රාර්ථනාව. උඩ උදානය. ඒ අනුව මෙතන අපිට නිවැරදි උත්තරයට එන්න පුළුවන්. තුන්වෙනි පියවර අදිෂ්ඨානය අන්න කියන කෙටි යෙදුම ඔබට භාවිතා කරන්න පුළුවන්. එහෙමනම් ආයෙම මතක් කරන්නම් ශාන්ත මාමා අන්න ප්‍රාකාරය උඩ. ඒකේ මුල අකුරෙන් මේ ක්‍රියාකාරකමේ අධීර 5 මතක තියාගන්න. 2 කාල නියමයක් නොමැතිව පිපෙන ශාකයක. කියන්නේ ඕනම කාලයක පිපෙන්න පුළුවන්. දීලා තියෙන වර්ණ බලන්න. එරබදු පුවක් රබර්. එතකොට ඔබට පැහැදිලිව ගන්න පුළුවන් උත්තරේ පුවක් වලට කාල නියමයක් නැහැ. නමුත් එරබදු සාමාන්‍යව බහලා තිබෙනවා අවුරුදු කාලෙදී තමයි අපි එරබදු ගැන බොහෝ වෙලාවට කතා බහ කරන්නේ. අප්‍රේල් බක් මාසය තුල රබර් සාමාන්‍යයෙන් ඔබ දැකලා තිබෙනවා රබර් බීජ අපිට හැම වෙලාවෙම දකින්න ලැබෙන්නේ නැහැ. එක්තරා කාලයකදී පමණයි ස්පෝටණයෙන් ඒක දැකෙන්න ලැබෙන්නේ. නමුත් පුවක් මලක් ඕනම කාලයක හට ගන්න පුළුවන්. 3 රාජ්‍ය ලාංඡනයේ වී කරලින් පෙන්වන අදහස වන්නේ. ඔබ දන්නවා රාජ්‍ය ලාංඡනේ නම් කරන්න දැනගෙන ඉන්න ඕනේ. එතකොට එහි තිබෙන විවිධ දේවල් ගණනාවක් තිබෙනවා. එතකොට වී කරල් පෙන්වනවා, පලාපෙති පෙන්වනවා, සිංහයා, ඉරහඳ, පුන් කලස ඔය ආදී වශයෙන්. එතකොට වී කරල් කිව්ව ගමන්ම සෞභාග්‍ය පෙන්වන කොටසක්ද එහෙම නැත්නම් ස්වයං පෝෂිත බව පෙන්වන කොටසක්ද එහෙම නැත්නම් සදාතනික බව පෙන්වන කොටසක්ද කියන එක ඔබ ඉක්මනින් තෝරා ගන්න. ඒ අනුව වී කරල් සාමාන්‍යයෙන් ස්වයං පෝෂිත බවවත් ශාස්ත්‍රීක බව සරුසාර බව වී අපි දැන් ගෝයන් කපන්නේ ශාස්ත්‍රීකත්වයේ මූර්තිය සඳහානේ. ඒ නිසා අන්න මේ උත්තරේට අපිට යන්න පුළුවන්. මොකක්ද ස්වයං පෝෂිත බව හා ශාස්ත්‍රීකත්වය. 4 ගස් පෙනවල කූඩු තනා ගන්නා සතා කපුටා කොකා ගිරවා. නිවැරදි වර්ණය ගිරවා. ඔබ දැකලා තිබුණා ගිරව් බෙනවලා ඉන්නේ. ගිරව් බෙනවලයි අපිට දකින්න පුළුවන්. 5
වඩු කර්මාන්තයේදී භාවිතා කරන උපකරණයන් නොවන්නේ දැන් ප්‍රශ්න පත්‍රය දුන්නාම විශේෂයෙන් කලබල වෙන්නේ නැතුව මුල් කොටස පමණක් කියවලා පිළිතුරට යන්න එපා. සම්පූර්ණ ප්‍රශ්නයම කියවන්න. ඒතර නොවන්නේ වඩුවාට අවශ්‍ය නොවන දෑ. ඒතර යතු කැටය තියෙනවා, මනිස් ලෑල්ල තියෙනවා, බුරුමේ තිබෙනවා. ඔබ අසා තිබෙනවා මනිස් ලෑල්ල. ඒතර මනිස් ලෑල්ල අපි සාමාන්‍ය ගන්නේ පෙදරේරු කර්මාන්තයේ පදනම් කරගෙන එතකොට වඩුවට යතු කැටය අවශ්‍යයි යතු ගන්න, බුරුමේ සිදුරක් විද ගන්න. මනිස් ලෑල්ලෙන් කරන්නේ පෙදරේරුවා සිමෙන්ති බදාම ආශ්‍රිත වැඩ කිරීම තමයි උට එය ප්‍රයෝජනවත් වෙන්නේ. 6. පෝෂදායී ඖෂධීය ගුණයෙන් යුතු පානයක් සැකසිය හැකි මලකි. රණවරා, රසකින්ද, ඉරබුසු. එතකොට මේ ඔක්කොම බෙහෙත් තමයි. ඖෂධීය දේවල්. නමුත් සාමාන්‍ය මලකින් අපි පානයක් හදන්නේ රණවරා මල. දැන් රසකින්ද අපි දැකලා තියෙනවා ඒ කඳ ඉරබුසු පත්‍ර භාවිතයට ගන්නවා. රණවරාවල මල තමයි අපි ඖෂධීය ගුණයෙන් යුත් පානයකට භාවිතා කරන්නේ. 7. අනාරක්ෂිත ක්‍රියාවකි. හොඳින් බලන්න පිළිතුරු 3. දුම්රියක ගමන් කිරීම, දුම්රිය මාර්ගයක ගමන් කිරීම, පාපන්දු තරගයක් නැරඹීම. දුම්රිය ගමන් කිරීම, පාපන්දු තරගයක් නැරඹීම ආරක්ෂිතයි. නමුත් දුම්රිය මාර්ගයක සාමාන්‍ය ගමන් කිරීම තහනම් අනතුරක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපිට දෙවෙනි උත්තරේට යන්න පුළුවන්. දුම්රිය මාර්ගයක ගමන් කිරීම. 8 වෙනි වර්ණයට යමු අපි බලමු. අයිස් කැට දිය නොවි වැඩි කාලයක් තබා ගැනීමට නොහැකි අවස්ථාවක්. නොහැකි කරන්න බැරි අවස්ථාවක්. ඔබ දැකලා තියෙනවා මාළු වෙලෙන්දු පවා ඍජු පොම් පෙට්ටියක බහා තබා ගන්න. මතු පිටේ ලේ කුඩු අතුරලා වහලා තියෙනවා ගෝණි පඩංගුවකින්. ඔබ දැකලා ඇති. බෝතලයකට දාලා වසා තැබුවා කියලා අපිට අයිස් කැට දිය නොවි තියාගන්න බෑ. අයිස් සීත ගතිය යම් ප්‍රමාණයක් තියාගන්න පුළුවන්. නමුත් ඒක දිය වෙනවා. උත්තරය වර්ණය බෝතලයකට දමා වසා තැබීම. 9 වෙනි ප්‍රශ්නේ. චුම්බකයට ඇද නොගන්නා ද්‍රව්‍ය. උතේ චුම්බක කියන්නේ කාන්දා. ඔබ දන්නවා කාන්දාවට යකඩ ඉක්මනින්ම ආකර්ෂණය වෙනවා. ඇල්පිනිත් එහෙමයි. මුත රත්තරන් වැනි ලෝහයක් ආකර්ෂණය කරගන්නේ නැහැ. එහෙනම් උත්තරේ රන් කරාබුව. චුම්බකයට ඇදගන්නේ නැහැ රන් කරාබුව. අපි අවසාන ප්‍රශ්නේ බලමු. පුංචි කවියක් තියෙනවා. ඉර දෙවියන්ගේ ඉර කලගාවා සඳ දෙවියන්ගේ කෝවිල ගාවා. ඔය විදිහට මේ කවිය ඔබ අහලා තියෙනවා. ඒත් මේක අයිති පැල් කවි කරන පැලක් රකින්නකොටද? ගොයම ආශ්‍රිතවද? පතල් කවිද? ඔබ මේ කවි වැඩිපුර අධ්‍යයනය කරලා තිබෙනවා. අපිත් කියමු කවි ගොවිපල ගාවා කියලා මේක අවසන් වන්නේ. එහෙනම් ගොවිපලට සම්බන්ධ ගොයම් කවියක පැල රකිද්දි කියන කවිය ඊට වඩා පොඩ්ඩක් වෙනස්. ඔන්නේ ප්‍රශ්නයේ වර්ණ තුනකින් එකක් තෝරගන්න පළමු වාර විභාගෙදී ප්‍රශ්නයන් නිර්මාණය වෙන්න පුළුවන් ක්‍රමයක්. අපි දෙවෙනි ප්‍රධාන ප්‍රශ්නෙට යමු. පහත වාක්‍ය ගැලපෙන පරිදි යා කරන්න. දැන් මෙවැනි එකක් එන්නත් පුළුවන් පළවෙනි වාර විභාගයට පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම්. මේ බලන්න ප්‍රශ්න 7ක් අහලා තිනවා උත්තර 7 දීලා තියෙනවා. 1. පණිවිඩ චන්ද්‍රිකා හුවමාරු තාක්ෂණය නැත්නම් චන්ද්‍රිකා පණිවිඩ හුවමාරු ක්‍රමය සොයාගත්තේ ඔබ දන්නවා ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් පසු කලක ශ්‍රී ලාංකික සම්භාවයක් ලැබපු ඒ තමයි ආතර් සී ක්ලාක් මහතා. තොරතුරු හුවමාරු කරගන්න ක්‍රමයක් තමයි මේ දීලා තිබෙන පිළිතුරු වලින් අපිට යන්න පුළුවන් පරිගණක භාවිතය. වර්ණ දීලා තියෙන වෙලාවකදී උත්තරේ හොයන්න ලේසි. ඉස්සලා දන්නේ වට අපි ගහලා ඊටු ටිකට යන්න පුළුවන්. ශ්‍රී ලංකාව බෙදා තිබෙනවා පළාත් 9කට ඔබ දන්නවා බස්නාහිර උතුර දකුණ ආදී වශයෙන්. ජලයේ නටන තෙක් රත් කිරීමේදී බුබුලු වශයෙන් පිට වෙන්නේ වාතය. වාතය පිට වෙලා සම්පූර්ණයෙන් දහනය වෙලා නැති කරලම දාන්න පුළුවන් වතුර ටික. බොහෝ නොවන රෝගයකේ අම්ල පිත්ත රෝගය. අම්ල පිත්ත රෝගය. ශ්‍රී ලංකා ජාතික වස්තුන් ඔබ දන්නවා යනුව මානෙල් මලට යන්න පුළුවන් ලංකාවේ ජාතික පුෂ්පය සඳහා. ඒ අනුව ලංකාවේ දිස්ත්‍රික්ක 25ක් තිබෙනවා. ඒ දිස්ත්‍රික්ක 25 තමයි පළාත් වලට 2 3 ආදී වශයෙන් බෙදෙන්නේ. දැන් මේ විදිහට බලන්න වාක්‍ය ගැලපෙන පරිදි යා කිරීමේ අභ්‍යාසයක් ආවොත් වාර විභාගයේදී සියලුම වාරයේ පළවෙනි වාරයට අදාළ දේවල් වලින් තමයි ඒක නිර්මාණය කරන්නේ. හොඳයි අපි තුන්වෙනි ප්‍රධාන ප්‍රශ්නයට යමු. හරි වැරදි දාන්න. දෙවෙනි ප්‍රශ්නිකුත් එනවා සාමාන්‍ය.
පහත සඳහන් වාක්‍ය හරිනම් හරි ලකුණද වැරදි නම් කතිර ලකුණද වරහන් තුල යොදන්න. 1. වර්ෂ 1815 දී ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත් විය. ඒක නිවැරදි. එතකොට ඔබ දන්නවා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසියෙන් ගත්තම 1815 වෙන විට ලංකාව සම්පූර්ණයෙන් බ්‍රිතාන්‍යයන්ට යටත් විචිතයක් බවට පත් වුණා. ඒක නිසා අපිට ඒක පිළිගන්න පුළුවන්. 2. මීමැස්සා මල් පරාගණයට උදව් කර. අපිට දන්නවා මීමැස්සා කියන්නේ මලින් මලට රොන් උරා ගන්න යන කෘමිසත්ෙක්. පරාගණය කියන එක ඔබ හොඳින් දන්නවා. මලක තිබෙන පරාග තවත් මලක පරාග මත ස්පර්ශ වීම පරාගණයයි. එතකොට ඒකට ගොඩක් උදව් කරන සත්තු ගණනාවක් ඉන්නවා. මීමැස්සා එහිදී විශාල කාර්යභාරයක් කරනවා. පිළිතුර නිවැරදි. 3. ගස් කැපීම නිසා සතුන්ට හානියක් සිදු නොවේ කියලා කියනවා. ඔබ දන්නවා මිනිසාට මෙන්ම සතුන්ටත් ගස් කොළන් වැදගත්. සමහර සතුන් ගහ කොළවල තමයි වාසස්ථාන තනාගෙන තිබෙන්නේ. රාත්‍රියට ලැබුම් ගන්නෙ. නේද? ඒ නිසා ගස් කැපීම සතුන්ට හානියක් සිදු නොවේ කියන එක අපිට පිළිගන්න බැහැ. එහෙනම් ඒක කතරකින් සටහන් කරනවා. 4. ධාන්‍ය සහ අල වර්ග ආහාර ගැනීමෙන් ශරීරයේ ශක්තිය වර්ධනය වේ. ශක්තිය වර්ධනය කරන්නේ පුතේ සාමාන්‍ය ප්‍රෝටීන සහිත ආහාර වලින්. ශක්තිය වර්ධනය කරන්නේ ප්‍රෝටීන සහිත. එහෙනම් මේක පිළිගන්න අමාරුයි අපිට. හරි? එතකොට ධාන්‍ය ආල වර්ග ගැනීමෙන් ශරීර ශක්තිය වර්ධනය වෙනවා කියලා කිව්වම ඒක පිළිගන්න පුළුවන්. ඒ අනුව අපිට ඒක නිවැරදි කියලා දාන්න පුළුවන්. දැන් ධාන්‍ය සහ අල වර්ග කියලා කියන්නේ පිෂ්ඨයේ සහිත ආහාර. ඒතර ශක්තිය වර්ධනය වෙනවා. ශක්තිය වර්ධනය. ශරීර වර්ධනය කියලා කිව්වනම් අන්න අපිට ප්‍රෝටීන් සහිත ආහාර ගන්න පුළුවන්. ශරීර වර්ධනය කරන්නේ ප්‍රෝටීන් වලින්, ශක්තිය වර්ධනය කරන්නේ ශරීරයට ශක්තිය දෙන්නේ පිෂ්ඨයේ කාබෝහයිඩ්‍රේට්. මේක පිළිගන්න පුළුවන් වාක්‍යයක්. 5. සුලන්ටකය මගේ සතුන්ට හානි නොකර සතුන්ගේ වගාව ආරක්ෂා කර ගැනීමට හැකි වේ. හරිනේ. සුලන්ටකය තියෙනකොට ඒ ටකය අපි වාදනය කරාට සතාට ඩැමේජ් එකක් නැහැ. නේද? සතාට ගැටලුවක් නැහැ. සතා එතනින් පළවා හැරීමයි එතන කරන්නේ. පළවා හැරලා අපි වගාව ආරක්ෂා කරගන්න එකත් නිවැරදි. 6. කප්පිය බරක් එසවීමට යොදාගත හැකි පහසු උපකරණයකද ඔබ දන්නවා සරල යන්ත්‍ර කියලා පාඩමක් තියෙනවා. ඒ සරල යන්ත්‍ර පාඩමෙන් තමයි අපි මේක සාකච්ඡා කරන්නේ. ඒ අනුව කප්පිය බරක් එසවීමට යොදා ගන්න පුළුවන් උපකරණයක්. ඒක නිවැරදි. හොඳයි. අපි අංක 4 වෙනි අභ්‍යාසයට පොඩ්ඩක් යමු. සමනලයාගේ උපත පිළිබඳව අවස්ථා කිහිපයක් මෙතන දක්වලා තියෙනවා. ඒකේ අංක යොදන්න තියෙන්නේ පුතේ. අංක යොදන්න. සමනලයාගේ ජීවන චක්‍රය. හොඳයි. මෙන්න මේ විදිහට දාන්න පුළුවන් ද බලන්න. C1 බිත්තරෙන් පණුවා හට ගන්නවා. නිවැරදිනේ. ඊළඟට මොකද වෙන්නේ? පණුවා ඒ ගොඩනැගිච්ච පණුවා කොළ කෑම ආරම්භ කරනවා. A2 පණුවා කෝෂයක් හදා ගන්නවා ඊට පස්සේ. කාලා හොඳට කෝෂයක් හදා ගන්නවා. E3 ඊට පස්සේ පුතේ කෝෂය පැලෙනවා. එක්තරා කාලයේ පරාසයක් තුල කෝෂයේ පැලෙලා එක සිවියක් තියෙනවා. ඒ සිවිය ගැලවිලා එළියට එනවා. B5 අන්නේ සිවිය ගැලවුණාට පස්සේ තමයි සමනලයා කෝෂයෙන් එළියට එන්නේ. මෙන්න මේ විදිහට 2 5 1 6 3 4 ආදී වශයෙන් අපිට අංක යොදලා මෙවැනි ගැටලුවක් පිළිවෙල ගත කරන්න පුළුවන්. හොඳයි අංක 5 අභ්‍යාසයට යමු. පහත දැක්වෙන රූප නිවැරදිව නම් කරන්න. හොඳයි. මේ ජාතික වස්තුන් සහ විශේෂ වැදගත්කමක් තියෙන වස්තුන් තමයි මෙවැනි ප්‍රශ්නිකදී යන්නේ. මේ ඉන්නේ වලි කුකුලා අපේ රටේ ජාතික පක්ෂියා. මේ මම කලින් ඔබට කිව්වා තොරතුරු තාක්ෂණය. එහෙම නැත්නම් පණිවිඩ චන්ද්‍රිකා තාක්ෂණය ලොවටම හඳුන්වා දුන්නු අපේ රටේ ජීවත් වුණු ශ්‍රී ලාංකික විද්‍යාඥයෝ හැටියට අවසාන කාලේ හඳුනාගත්ත ආතර් සී ක්ලාක් මහතා. ඔබ දන්නවා. මේ රාජ්‍ය ලාංඡනය. මේ බොහෝ දුරට ඔබට හොඳින් මතක තිබෙන රූපයක්. මැහුම් ක්‍රම විභාගෙදී අහන්න පුළුවන් පුතේ මේ තියෙන්නේ බ්ලැන්කට් මැස්ම. දැන් මැහුම් ක්‍රම ගණනාවක් තිබෙනවා. ඉන්න එකක් තමයි ඔබේ ප්‍රශ්න පත්‍රයේ විමසීමට ලක් කරන්නේ. පහත දැක්වෙන රූපය ඓතිහාසික ස්ථානයක්. අපේ අතීත විත්ති පාඩමින් අපිට ගන්න පුළුවන් 4.3 දෙත් මේ සීගිරි පර්වතය නැත්නම් සීගිරිය. හොඳයි. පැලෑටිකුත් අපි හඳුනා ගමු. හොඳින් බලන්න මේ පැලෑටි තියෙන මල පත්‍ර දිහා බැලුවම ඔබට හඳුනා ගන්න පුළුවන් මේ පොල්පලා පැලෑටිය. පොල්පලා පැලෑටිය අපිට හඳුනා ගන්න පුළුවන්. හොඳයි. අංක 6 අභ්‍යාසයට යමු. අංක 6 අභ්‍යාසෙ පුතේ උත්තර දීලා තියෙනවා. ඉස්තන්ට ගැලපෙන පිළිතුර වරහන් තුලින් තෝරා ලියන්නයි තියෙන්නේ. වාතය, හිරුවෙලිය, කොළඹ, ඉන්දියාප්ප,
මහා පරාක්‍රමබාහු රජතුමා සෑම දරුවෙකුටම. එතකොට මේ වගේ එකක් ආවොත් දන්නේවා ඉස්සලා ලියන්න. තැම්බීමට ජල වාෂ්පය යොදා ගන්න අපි මොනවාද? ඉන්දියාප්ප. ඉන්දියාප්ප තම්බන්නේ ජල වාෂ්ප වලින්. අන්න එක. දෙක. බස්නාහිර පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කය වදන්නා දිස්ත්‍රික්ක 3කින් සමන්විතනවා. කොළඹ, කළුතර, ගම්පහ. මේ ප්‍රධාන දිස්ත්‍රික්කය හැටියට හඳුනගන්නේ කොළඹ. මුහුදු වතුරේ ලුණු වෙන් කර ගන්න නම් අපි මොකද කරන්න ඕනේ? හිරු එළියෙන් වාෂ්පීකරණය කරන්න ඕනේ. එහෙනම් හිරු එළිය වැදගත් වෙනවා ලුණු නිෂ්පාදිත. ඔය හම්බන්තොට පුත්තලම වැනි ලේ වායන් ගත්තකොට පේනවා ලංකාවේ තද වියලි කලාපවල පිහිටලා තිබෙන්නේ. ඇයි? ලුණු නිෂ්පාදනයට හිරු එළිය උදව් වෙන නිසා. අහසින් වැටෙන එක දිය බිඳක්වත් අපතේ නොවේවා ප්‍රයෝජනට ගත යුතුයයි කිව්වේ මහා පරාක්‍රමබාහු රජතුමා. ඒතර මෙතන එක රජතුමායිනේ දීලා තියෙන්නේ. ඒ නිසා වර්ණය පිළිතුර නිවැරදිව ඉක්මනින් ඔබට ගන්න පුළුවන්. 5. බීජ පැලවීම සඳහා නම් අපිට අවශ්‍ය වෙනවා වාතය. වාතය. අපේ රටේ සෑම නිදහස් දරුවෙකුටම දැන් බලන්නකෝ අංක 6. අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබීමට කාටද අවස්ථාව තියෙන්නේ? මේ රටේ ජීවත් වෙන සෑම දරුවෙකුටම ඊට අවස්ථාව ලැබිය යුතුයි. පැහැදිලිනේ? හොඳයි. එහෙනම් අපි 7 වෙනි ප්‍රධාන ප්‍රශ්නෙට යමු. දැන් ශිෂ්‍යත්ව විභාගෙදී පරිසර ආශ්‍රිත ක්‍රියාකාරකම් වලදී මේ ගැටළු උදව්වට ගන්නවා වගේ පළවෙනි වාර විභාගෙදී මේ වගේ ලියන්න දේවලුත් එනවා. කෙටි ගැටළු. ලකුණු 100 ළඟට යන්න පුළුවන් විදිහට. අපි බලමු මේ කෙටි ගැටළු කිහිපයකටත් අපිට උත්තර දෙන්න පුළුවන්ද කියලා. 1. ශ්‍රී ලංකාවේ වනාන්තරවල දක්නට නොලැබෙන සිව්පාවන් දෙදෙනෙකු නම් කරන්න. ඒතර බහුලවෙන් සිංහයා, චීටා වැනි සතුන් අපිට ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ අපේ වනාන්තරවල. 2. කාල නියමයක් සහිතව පිපෙන මල්. ඒ කියන්නේ කාලයක් ඕනේ. ඒතර මම ගත්ත මෙතන ඇහැල, එරබුදු. නමුත් මේට අමතරව ඔයගලන්ට බිනර, වෙසක් මල්, මැයි මල් ආදී දේවලුත් භාවිතා කරන්න පුළුවන්. ආහාර කල්තබා ගන්න ක්‍රම දෙකක්. ඒතර මම මෙතන ගත්තා පැරණි ක්‍රම දෙකක්. මේ බලන්න. වේලීම, වැලියට දැමීම. එතකොට ටින් කිරීම, ඊළඟට දුම්මැස්සි දැමීම වගේ දේවල් ගන්න පුළුවන්. නවීන ක්‍රම හැවුවොත් තමයි අපි ටින් කිරීම සහ ශීතකරණයේ තැබීම වගේ දේවල් භාවිතා කරන්නේ. ඉතින් මෙතන කෙලින් මේක අහලා නැහැ. මෙවැනි ගැටලුවකදී ඔබට නිදහස තියෙනවා මෙවැනි පිළිතුරු වලට යන්න. ස්වභාවික අනතුරු දෙකක් ලියා දක්වන්න. එකක් තමයි ගම් වතුර, අනිත් එක නාය. මීට අමතරව ඊළඟට ඔයගලන්ට සුනාමි වගේ දේවලුත් දාන්න පුළුවන්. සරල උත්තර දෙකක් හැටියට. වගාවන් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට යොදන උපක්‍රම දෙකක්. ඔබ දන්නවා ගොවි මහතුන් විවිධ උපක්‍රම යොදනවා. ඒ අතර සරල පහසු ක්‍රම දෙකක් තමයි පඹ යන සිටුවීම, පාරම්පරිකව සිදු වෙන ක්‍රමයක්. ඊළඟට ටකයක් බැඳීම. අපේ රටේ කීර්ති නාමය නැංවීමට දායකත්වය ලබා දුන් චරිත ඕන තරම් තියෙනවා විවිධ මාධ්‍ය ඔස්සේ. ඒත් මම මෙතන ගත්තා තාක්ෂණික මාධ්‍යට අතසී ක්ලහක් මහතා, ක්‍රීඩා ශ්‍රේෂ්ඨයට සුසන්තිකා ජයසිංහ මහත්මිය. හරිනේ. හොඳයි. එමනම් ඔන්න අද අපි ඔබට ශිෂ්‍යත්වයට වගේම වාර විභාගයේ ජය ගන්න ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරේ. හොඳයි. එමනම් මෙවැනි අලුත් වීඩියෝකින් මුණ ගැසෙන තුරු අදට මා සමු ගන්නවා. ඔබට ජය හා සතුට පිරි සුබ දවසක්.